And now, live at 12. අයිබෝවන් එක්වන් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය live at 12 සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිනස්තල අතරංගුටගත් අසාත් සාලිගේ වාහනේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගැනී. බැඳුම්කර වංචාව සෙවීමට නීතිපති ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරයි. කෝටි 2ක මත්කුඩු සොයාගත් රාජගිරියේ STF මෙහෙයුම. රොන්මඩ මුවාවෙන් ගෙන යන වැලි. 25 වසර සමරන ලෝක ශූරයෝ. අත්අඩංගුවට ගැනුණු බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර රථයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ගෙනි අවියක් සහ ජීව උණ්ඩ සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අසාද් සාලි මහතා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී. මුස්ලිම් නීතිය වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව සඳහන් කරමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පසුගිය 10 වෙනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබුණා. ඔහුගේ එම ආందోලනාත්මක ප්‍රකාශයට පාර්ශව රැසකින් විරෝධය එල්ල වූ අතර පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලිද ඉදිරිපත් කෙරුණා. ඒ අනුව ඔහු සිදු කරන ලද ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහයේ සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව දන්වමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව ඊයේ සවස කොල්ලුපිටිය ප්‍රදේශයේදී අසාද් සාලි අත්අඩංගුවට ගැනුණා. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහත්මයා අද සවස කොල්ලිපිටියේදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට අරන් තිබෙන්නේ CID එකකින් කියලා ඔහුට පවසා තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමේ හේතුව සම්බන්ධව ඔහුට පවසා තිබෙන්නේ ICCPR ආඥාපනත යටතේ සහ PTA Prevention of Terrorism Act ඒ දෙකම යටතේ ඔහු යම් වැරද්දක් සිදු කරලා තිබෙනවාය කියා ඔහුට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙනවා කියලා. ඔහු කවදාවත් කිසිම ආගමකට හෝ කිසිම ජාතියකට එරෙහිව කතා කරලා නැහැ. ව්‍යවස්ථාව අනුව කතා කිරීම අයිතිය අදහස් ප්‍රකාශ කිරීම අයිතිය සෑම පුද්ගලයෙකුටම තිබෙනවා. එම නිසා මම හිතන්නේ නැහැ මේ යම් පුද්ගලයෙක් යම් ප්‍රකාශයක් ප්‍රකාශ කළා කියන පළියට ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. නමුත් යම් පැමිණිල්ලක් ඒ සම්බන්ධව CID එකට ලැබී තිබෙනවා නම් ඒ විමසනයට භාජනය කරලා ඔහු කිසිම වැරද්දක් කරේ නැත්නම් ඔහුව නිදහස් කරනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ අතර රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අසාද් සාලි මහතාගේ මෝටර රථයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. ඊයේ සවස් 6ට පමණ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේදී බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන අසාද් සාලි යන අය අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ මෝටර රථය පරීක්ෂා කිරීමේදී එය තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඊට අදාළ එක් පතරුම් ගැබක් නැත්නම් මැගසින් එකක් සහ උණ්ඩ 9ක්ද සොයාගෙන තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතේ ප්‍රතිපාදන යටතේ. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සහ අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරනු ලබනවා. ප්‍රේක්ෂා හදිසි හා වෛද්‍ය රක්ෂණාවරණය වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ අර්ලිගහ මන්දිරයේදී පැවැතුණා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ වේදිකා නාට්‍ය කලාකරුවන් වෙනුවෙන් රජයේ වියදමින් රක්ෂණාවරණයක් ලබා දෙන මෙරට ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවද මෙය බවයි. ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ ටවර් හෝල් රංගහල පදනම එක්ව සංවිධානය කළ මෙම ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් ප්‍රකාශිත කලා සංග්‍රහව හා බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාව කෘතීන්හි මුල් පිටපත් මෙහිදී ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේකුඩ මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට පිරිනැමුණා.
ප්‍රේක්ෂා හදිසි අනතුරු හා රක්ෂණාවරණ ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා අතින් රක්ෂණාවරණ හිමිකම් උප ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සමස්ත ලෝකවාසීන් මහා ව්‍යසනයට පොදුරු වෙති ඇති අවස්ථාවක සියලු කලා මාධ්‍යයන්හි නියුතු ශිල්පීන් සහ එම කලා මාධ්‍යයන් සියල්ල දැඩි අර්බුදයකට පත් වුණු බව ඔබ අප සියලු දෙනා දන්නවා. එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගේ ඉල්ලීම සලකා බල උන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ආසන පොලියක් මත රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබා දෙමින් උන්ගේ ජීවිත නගා සිටුවීමට අපිට හැකියවීම පිළිබඳව මා ඉතාම සතුටුපත් වෙනවා. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ටෙලි නාට්‍ය රූගත කිරීම නැවතී තිබුණු අවස්ථාවේ නිරෝධායන නීති සහ නාහු සෞඛ්‍ය මාර්ගෝපදේශකයන්ට යටත්ව ටෙලි නාට්‍ය රූගත කිරීම සඳහා අපි අවස්ථාවක් ලබා දුන්නු බව ඔබට මාමුතුවෙන් කිව යුතු නෑ. එම හේතුවෙන් එමි ටෙලි නාට්‍ය අඛණ්ඩව රූගත කිරීම අවස්ථාව උන්ට උදා වුණා. දෙවෙනි කොවිඩ් වසංගතය හැමුයි නැවත සියලු කලාකරුවන් බිඳවැටුණු අවස්ථාවක උන්ගේ ජීවන තත්ත්වය ඉතාමත් පහත් තත්ත්වයකට බිඳ වැටුණා. එවැනි අවස්ථාවක මේ ප්‍රේක්ෂා රක්ෂාවරණය හඳුන්වා දෙමින් නාට්‍යවේදීන් 500ක් සඳහා රජයේ සම්පූර්ණ වියදමින් මෙම රක්ෂණ විවරණය අපිට හඳුන්වා දෙන්න ලැබීම අපි ඇත්ත වශයෙන්ම සන්තෝෂ වෙනවා. රජය විසින් රක්ෂණ වියදම් ගෙවල් ලබා දෙන මෙම ප්‍රේක්ෂා රක්ෂණ වාරය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව ඔබට අමුතුවෙන්ම කිව යුතු නැහැ. ඒ වගේම ටෙලි නාට්‍ය හා සිනමා ශිල්පීන්ටද ඉදිරියේදී මෙවැනි රක්ෂණ වර්ණයක් හඳුන්වා දීම අප කටයුතු කරන බවද මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මේ අතර ප්‍රඥාපන්දු ශිෂ්‍යත්ව අරමුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත්වන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව උසස් පෙළ හැදෑරීමට ප්‍රඥාබන්දු ශිෂ්‍යත්වය පිරිනැමෙනවා. පරිසර පද්ධතීන්ට සිදුවෙමින් පවතින හානිය වළක්වා ගැනීමට සියලු ජාතීන් පෙළ ගැසිය යුතු බව සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. විපක්ෂ නායක ජංගම සේවාවේ 55 වන අදියර මැද කොළඹ ප්‍රදේශයෙන් ආරම්භ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කළ විපක්ෂ නායක ජංගම සේවාවේ 55 වන අදියර ඊයේ පැවැත්වුණේ මැද කොළඹ කේන්ද්‍ර කරගෙනයි. එහිදී ජනතා ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු වුණා. මගේ පුතා කුඩු බොණ්ඩ වැටිලා මේ සමාජයේ පරිසරය හදන්න මගේ අවුරුදු 24 නැතුනේ අතපාඩේ කිනුනේ කාට මම බස් වල වෙළඳන් කරන්නේ. දැන් මට ජීවත් වෙන්න විදියක් නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපිව මාලිගාවත් ගෙවල් වලකට යවන්න හදනවස. දැන් අපි කැමති නෑ යන්න. ඇත්තම අපිට පොඩි ඉසේ ගෙවල්. තියෙන බඩු වීසි කරලා යන්න වෙන්නේ. මම එනවා ඕගොල්ලන්ගේ ෆ්ලැට්ස් වලට. හරි? මම අරගෙන එනවා මගේ නීති කණ්ඩායමක් ලෝයර්ස්ලා. හරිද? අපි මේකට නීතිමය පියවර ගමු. අපේ රටේ පරිසර පද්ධතිය මේ ආණ්ඩුවේ දුර්දාන්ත ප්‍රතිපත්ති නිසා විනාශ වෙමින් පවතින. පරිසරය විනාශ වෙනවයි කියන්නේ මිනිස් සම්පතෙත් ආයු කාලය අඩු වෙනවයි කියන කාරණා. අද රටේ තියෙන්නේ කැලෑ කපන ආණ්ඩුවක්. පරිසරයට වින කරන ආණ්ඩුවක්. මේ රටේ ජනතාව පෙළ ගැහිලා මේ කැලෑ විනාශයෙන් නතර කරන්නට ඕන. ඇයි මේ ආණ්ඩුව කැලෑ කපන්නේ කියලා? මේ හදන්නේ අපේ රටේ ජනතාවගේ ආයු ප්‍රමාණය අඩු කරන්නද කියලා මට එක වෙලාවකට හිතෙනවා. මතු පරම්පරාවට පරිසරය විනාශ වෙච්ච රටක් දායද කරන්නද මේ හදන්නේ? සියලු සත්වයම එක්සේ සත් කරන ගමනක් අපි යන්නට ඕන. ඒක තමයි නියම සිංහල බෞද්ධකම. හැම ආගමක්ම හැම ජාතියක්ම හැම ජන කොට්ටාසයක්ම රැකගැනීමේ ගමනට රණසිංහ ප්‍රේමදාසගේ පුතා නායකත්වයේ දෙනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මෙරටට වඩාත්ම ගැලපෙන්නේ පුද්ගල මූල දේශපාලනය නොව දර්ශන මූල දේශපාලනයක් බව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ මහජන පුස්තකාලයේ පැවති කෘතියක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වෙමින්. මහාචාර්ය ට්‍රෙවෝලින් විසින් රචිත බුද්ධ කෘතියේ සිංහල පරිවර්තනය ජනගත කිරීමේ උත්සවය ඊයේ මහජන පුස්තකාලය ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. නයෝමද සිල්වා විසින් පරිවර්තනය කළ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
හාමුදුරු කෙනෙකුට පවතින්න බෑ දේශපාලනය කරන්න නැතුව. නිකන් හිතලා බලන්න. බුදුහාමුදුරුවන්ගේ දේශපාලන. බුදුහාමුදුරු අපිට අඳුනලා දුන්න සාංගික කියලා වචනය. බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට දේපල නම් සාංගිකයි සාංගික දේපල කණ්ඩ බෑ. සාංගික දේපල පෞද්ගලික පරිහරණයකට කරන්න බෑ. ලංකාවේ සිංහලයේදී ඒක වඩාත් දරුණු කරලා ගත්තා. සාංගික දේපල කෑවෝ බලු කපුටු වෙති කියලා. සාංගික දේපල කියන්නේ පෞද්ගලික දේපල නෙවෙයි පොදු දේපල. එහෙම ගත්තාම මහපාරත් සාංගිකයි. මේ පුස්තකාලෙත් සාංගිකයි. නැගෙනහිර කැටිය සාංගිකයි. වැරදුනා. පොදු දේපල පෞද්ගලිකව පරිහරණය කළොත් බලු කපුටු කියලා සිංහලයේ සිල්ලිපිවල තිබ්බා. බුද්ධ දේශනාවේ තියෙන්නේ ප්‍රතිපත්ති මූල දර්ශන මූල දේශපාලනයක්. හෙට දවසට වඩාත් අර්ථ සම්පන්න වෙන්නේ මේ රටේ පුද්ගල මූල දේශපාලන නෙවෙයි දර්ශන මූල දේශපාලනයක්. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්නකොට 1989 නොවැම්බර් මාසයේ ඔහු ආපහු හැරලා ගිහිල්ලා ඔහුගේ බිරිඳගෙන් ඉල්ලීම් තුනක් ඉල්ලනවා. ඒ ඉල්ලීම් තුනේ එක ඉල්ලීමක් දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා. ඒක එහෙම වෙන්නේ ඇයි? රෝහණ විජේවීර වගේ චරිතයකට දරුවන්ගේ බුද්ධ ආගම එච්චර වටින්න වෙන්නේ කොහොමද? ඇයි දරුවෝ කිතුණුවන් බවට පත් වෙයි කියලා බියක් ඇති වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයට ගොඩ එන්න පුළුවන්. මට නම් මොනවද නැහැ ගොඩ දාන්න. මම ගොඩ එන්න පුළුවන් කියලා ඕන. ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට වෙනත් උපක්‍රම අනුගමනය කරමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ මිද්දනීය නගරයේ පැවති ජනහමුවක් අමතමින්. දැන් ඒ නිසා අපේ සාකච්ඡාව තියෙන තවදුරටත් ගෝඨාභය සමද්ද නැද්ද මහින්ද සමද්ද නැද්ද රනිල් සමද්ද නැද්ද කියන කතාව නෙවෙයි සිස්ටම් එකක් හැටියට සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට මේ ප්‍රතිපත්තිය සම මේ ප්‍රතිපත්තියට දැන් තවදුරටත් පුළුවන්කම තිබෙන්නේ පුස් වෙඩිලි පත්තු කරන්න විතරයි පුස් වෙඩි දැන් බලන්නකෝ රටේ ප්‍රශ්නයක් කෙනකොට අග්‍රාමාත්‍යවරයා කියන මොකද්ද මම ගව ඝාතනය නාතාහනම් කරනවා තාහනම් කරාද ඒක පුස් වෙඩිල්ල තාහනම් කරේ නෑ නිකන් කියනවා අපේ උපාසකම්මලා සාදු සාදු කියන පත්තරේ බලලා ඇයි ගව ඝාතන නතර කරලා අද මතකද ඒක මතකත් නෑ හැබැයි නේද අර සාමාන්‍ය මන්දක සමහර අය කියනවා මිනිස්සු විතරක් නෙවෙයි රැවට්ටුවේ ගවයොත් රැවට්ටුවා කියලා අර පුත්‍ර රැවට්ටුව කියලා නේද ඊළඟ පොස්ට් විඩියලක් දැම්ම මතක සරත් වීරසේකර කිව්වා මේක හරියන්නේ තන තන පාතාලේ සැරිසරන කරුණා කරලා අවියාවුද ගෙනලා බාර දෙන්න කිව්වා මතකද දුන්නද කවුරු නෑ පුස් වෙඩිල්ල ඊළඟ තව ප්‍රශ්න කෙනෙකුට කිව්වා මේක හරියන්නේ රටේ විනය කඩා වැටලා තියෙන්නේ අපි සියලු තරුණයන්ට හමුදා පුහුණුව දෙනවා කිව්ව නේද මතකද දැන් කෝ ඒක පුස් වෙඩිල්ල දැන් ඊයේ පෙරේද තව පුස් වෙඩිල්ල පත්තු කරා මොකද්ද සරත් වීරසේකර කිව්වා මොකද්ද බුර්කාව තහනම් කිව්ව නේද කෝ ප්‍රශ්නයක් කෙනෙකුට කියනවා ඒ වගේ එකක් පුස් වෙඩිලි ඒ නිසා මේ ආණ්ඩුව යන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට මුහුණ දෙමින් නෙවෙයි මේ ආණ්ඩුව ගමන් කරමින් තිබෙන්නේ කොහොමද ජනතාවගේ ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්නට විසඳුම් දෙනවා වෙනුවට විවිධ වර්ගයේ බොරු කතන්දර ගොතනවා රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි වුණා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂකාර්ය බළකා කඳවුරෙන් නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරෝයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 560ක් මෙලෙස සොයා ගැනුණා. එම මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක සංගවා තිබීදී සොයාගත් අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 46 වැනි පුද්ගලයෙක්. මත්ද්‍රව්‍ය සහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බහර දුන් බවයි පොලිස් විශේෂකාර්ය බළකා නිලධාරීන් ප්‍රකාශ කළේ. මේ අතර ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කළ වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 50ක් සමග යුවලක් අත්අඩංගුවට ගැනුණා. මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඔවුන් යොදාගත් විරෝධ රථය ජංගම දුරකථන 3ක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදලක්ද පොලිස් බහරට ගෙන තිබෙනවා. කඳාන පොලිසිය මගින් ඊයේ අලුයම මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේදී අන්න නොතකා නොනවත්වා ඉදිරියට ධාවනය කළ ත්‍රිරෝධ රථයක් පසුපස හඹා ගොස් ඊට වෙඩි ප්‍රහාරයක් එල්ල කර නවතා තිබෙනවා. එම අවස්ථාවේ හි සිටි එක් අයෙකු පලා ගොස් ඇති අතර අනෙක් තැනැත්තා අත්අඩංගුවටගෙන ත්‍රිරෝධ රථය පරීක්ෂා කිරීමේදී ගිනියවියක් සමග රථවාහන කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි වුණා. පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයන් කොල්ලකෑම් රැසකට සම්බන්ධ පිරිසක් බවයි. බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන රන්මාල කොල්ලකන කණ්ඩායමකට සම්බන්ධ හිටපු යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට බොරලස්කමුව පොලිසියට හැකි වී තිබෙනවා. ඔහු මේ සඳහා යොදාගත් යතුරු පැදිය සහ කොල්ලකනු ලැබූ රන් ආභරණ කිහිපයක්ද පොලිස් බහරයට ගනු ලැබුවා.
කඳාන ප්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ අඹුසැමියොලක් අත්අඩංගුවට ගැනීමට කඳාන පොලිසියට හැකි වුණා. ඔවුන් කොල්ලකෑම සඳහා නිවෙස්වලට ඇතුළු වන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 88,524 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 286 දෙනාද සමගයි. මේ වන විට විදේශගතව සිට පැමිණි 2591 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මෙරටින් ඊයේ හඳුනාගත් ආසාදිතයන් 286 දෙනාගෙන් 12 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින්. මේ වන විට විදේශගතව සිට දිවයිනට පැමිණි ලාංකිකයන් 2398 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර දිවයිනට පැමිණි විදේශිකයන් 183 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. සෙසු ආසාදිතයන් 274 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 94ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 59 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 26ක්. සෙසු ආසාදිතයන් 95 දෙනා දිස්ත්‍රික්ක 13කින් වාර්තා වී තිබෙනවා. කොළඹ නගරයේ කොරෝනා රෝගීන්ගේ වාර්තා වීම ඉතාමත්ම අවම තත්වයකට මේ වන විට පත් වෙලා තියෙනවා. මේ අඩුවීම ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. නමුත් අපේ අන්තරාය තවමත් අඩු වෙලා නැහැ. රෝගය ඕනෑම වෙලාවක හිසෝසවන්නට පුළුවන්. ඒ නිසා තව දුරටත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ අතර ත්‍රිකුණාමලයේ නගරයෙන් ආසාදිතයන් 41 දෙනෙකු අද වාර්තා වුණා. සෞඛ්‍යංශ පැවසුවේ ත්‍රිකුණාමලයේ නගරයේ වෙළඳසැල් ආශ්‍රිතව පෙරේදා සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි. ඉන් 30 දෙනෙකු කාතම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙසු ආසාදිතයන් 11 දෙනා ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන්. බදුල්ලපිටිය ප්‍රදේශයේ පසුගිය 14 වෙනිදා අහඹු සහ පළමු ආශ්‍රිතයන් 190 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කරනු අතර ඉන් 23 දෙනෙකු ආසාදිතයන් බවට අද හඳුනාගෙනුණා. මේ අතර බදුල්ල පොලිස් ස්ථානයේ සේවාස්ථ පුහුණුව සඳහා පැමිණි පොලිස් නිලධාරීන් 8 දෙනෙකුද COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් අදත් ස්ථාන කිහිපයකදීම එන්නත් කිරීම සිදු කෙරුණා. එන්නත ලබාගෙන සති 3ක් විතර යනවා ප්‍රතිදේහ අපේ සිරුර තුළ නිපදවීමට. එතකොට අපි තවමත් ඉන්නේ අවදානම් තත්වයේ. එතකොට ඒ නිසා අවුරුද්ද එනකොටත් අපේ ඇඟ තුළ තවමත් ප්‍රතිදේහ නිපදවෙමින් පවතිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මහ ජනතාව ගැවසෙන තැන්වලට නොයාමත් හැකිතාක් අපි ගිය අවුරුද්ද කරා වගේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. අපි වගේ රටකට සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පැනවීම හරි රට ලොක්ඩවුන් කිරීම හරි ප්‍රායෝගික නොවන බව අපිට පේන්න තියෙනවා. ඒ නිසා ඉදිරි උත්සව සමයේදී මහ ජනතාව දැඩිව අවබෝධ කරගත යුතු වෙනවා. අපි ඉදිරියේ තියෙන රැල්ලක් වළක්වා ගැනීම සඳහා වගකීමෙන් යුතුව සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධන නීති ආරක්ෂා කරගත යුතුයි, වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි කියලා. නිසා අපි අපේක්ෂා කරන්නේ වගකීමෙන් යුතු මහජන හැසිරීමකින් මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක. මේ අතර එළඹෙන උත්සව සමයේ COVID-19 පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පසුගිය අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මේ පාර එවැනිම තත්ත්වයක් නැතිවත් පුරුදු පරිදි කරන උත්සව යම්කිසි තාක් දුරට අවම කරගන්න හැකියාවක් තිබෙනවා නම් රටේ ඉදිරි මාස කිහිපය වැදගත් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේ විවිධ ප්‍රභේද එනවා කියනවා රටට. ඒ අනුව අවශ්‍ය සෞඛ්‍යමය උපදෙස් ඉදිරි සතිය තුල දෙක තුලදී ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනු ලබනවා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ ආසාදිත මරණ දෙකත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 534 දක්වා ඉහළ ගියා. එම ආසාදිත මරණ දෙකම වයස අවුරුදු 55 ඉක්ම වූ පුද්ගලයින්. ඒ මහනුවර පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් සහ මීගමුව පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙක්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් 88524 දෙනාගෙන් 85371 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල් සහ අතරමැදි මධ්‍යස්ථාන ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 2619ක්. මේ අතර විදේශගත වන සහ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් සඳහා දැනට ක්‍රියාත්මක නිරෝධායන නීති ලිහිල් කර තිබෙනවා.
ශ්‍රී ලාංකිකයෝ හරි විදේශිකයෝ ලංකාවේ නිවාසික අය දේශගත වෙනවා නම් ව්‍යාපාර කටයුතු සඳහා හරි නිල කටයුත්තක් සඳහා ඒ අය සඳහා යම්කිසි ඉහිල්වීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම යන්න සති දෙකකට කලින් අධ්‍යක්ෂ ජනරාල්තුමා සෞඛ්‍ය සේවාවෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න විස්තරය අවලා විශේෂයෙන්ම ෆ්ලයිට් එකට නැගලා ලංකාවට එනකොට ඒ අතර කාලය පැය 96කට වඩා අඩුයි නම් ඒගොල්ලෝ ලංකාවට ඇතුල් වෙනකොට පැය 96කට කලින් කරගත්ත PCR එකක් නෙගටිව් වෙන්න ඕන. එහෙම නැත්නම් පැය 48කට කලින් කරගත්ත ඇන්ටිජන් එකක් නෙගටිව් වෙන්න ඕන. ලංකාවට ආවන් පස්සේ ඒගොල්ලන් නිවසේ ක්වොරන්ටයින් කරන්න පුළුවන් කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා තහවුරු කරලා තියෙනවා නම් නිවසේ නිරෝධායනය කරන්න අවසර දෙනවා. දවස් 5 සහ 7 අතර නිරෝධායන කාලේ PCR එකක් කළා නෙගටිව් නම් දවස් 7න් ඔවුන්ව නිදහස් කරනවා. ගුවන්ගත වෙච්ච කාලේ සහ ලංකාවට එන අතර කාලේ පැය 96කට වඩා වැඩි නම් PCR ටෙස්ට් එකක් කරගන්න ඕන පැය 96කට කලින්. එහෙම නැත්නම් පැය 48කට කලින් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරන්න ඕන. ලංකාවට ගොඩ බැස්සම පළවෙනි දවසේ PCR එකක් කරගන්න ඕන. ආයේ දවස් 5 සහ 7 අතර ඒ දෙකම නෙගටිව් නම් දවස් 7කින් නිරෝධායනය අවසන් කරන්න මේ අලුත්ම සර්කියුලර් එකේ එවලා තියෙන්නේ. දැන් තවත් දේශීය පුවතක්. මේ මාස 20 වෙනිදා සිට 27 වෙනිදා දක්වා අනුරාධපුර සඳහිරු සෑයේ 4 කොටුවේ තැන්පත් කිරීම සඳහා නිදන් වස්තු බහර ගැනීම සිදුවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. 28 වෙනිදා නිදන් වස්තු තැන්පත් කිරීම සිදු කෙරෙන බව ආරක්ෂක ලේකම්වරයා ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළා. ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමේ සටනේදී දිවිතුන් ආබාධිත තත්වයට පත් වූ සහ රණක්ෂිතයට පත් විරෝධාර රණවිරුවන් සීකරමින් 2010 වසරේදී අනුරාධපුර පූජා භූමියේ සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කළා. උසින් රුවන්වැලි සෑයට පමණක් දෙවැනි වන මෙම සඳහිරු සෑය සඳහා ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් ශ්‍රමීන් සහ ධන පරිත්‍යාගයෙන් දායකත්වය දක්වනවා. මේ වන විට සඳහිරු සෑයේ ඉදිකිරීම් තත්වය ගැන ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙලෙස පැහැදිලි කළා. දැන් අපි සම්පූර්ණයෙන්ම දාගැබේ ගර්භය නිම කළා අවසానයි. දැන් අපි පටන් අරන් තියෙනවා ගර්භයට උඩින් තියෙන 4 කොටුව හදන්න. 4 කොටුව අඩි 39ක් උසයි. අඩි 39ක් කියන්නේ තට්ටු 4ක බිල්ඩින් එකක උස. ඒ අඩි 39න් දැන් අපි අඩි 12ක් පමණ බැඳලා අවසానයි. දේවතා කොටුව අඩි 23ක් උසයි. දේවතා කොටුවට උඩින් එනවා කොත සවි වෙන කොත් කැරැල්ල. මේ දාගැබේ කොත් කැරැල්ල අඩි 73ක් උසයි. අඩි 73ක් කියලා කියන්නේ තට්ටු 7ක බිල්ඩින් එකක උස. ඉතින් මෙතනදී ඊට පස්සේ කොත් වහන්සේ අඩි 18ක් උසට එනවා. දැන් චූඩාමාණික්‍ය අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ 4 කොටුවේ නිදන් කරන්න නිදන් වස්තු බාර ගන්න. දවස් 7ක් අපි දෙනවා ජනතාවට නිදන් වස්තු බාර දෙන්න. එතකොට මෙතනදී මම විශේෂ ඉල්ලීමක් කරනවා මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයගෙන් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ දරුවා හෝ ඔබගේ පියා වෙනුවෙන් ඔබට මේ මහඟු පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න යම්කිසි නිදන් වස්තුවක් බාර දෙන්න ඕනේ නම් මේ චෛත්‍යයේ නිදන් කරන්න කරුණාකරලා 20 වෙනිදා සහ 27 වෙනිදා අතර කාලවකවානුව තුල අනුරාධපුරයේ පූජනීය නගරය තුල ඉදිවෙන සඳහිරු සෑය අසලට පැමිණෙන අපි නොවැම්බර් මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා මහජනයා සඳහා විවෘත කරන්න. අම්පාර දමන දිව්‍යාගල ප්‍රදේශයේ වසර 3ක සිට සිදු කරන වැලි කැපීමේ ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දී නොමැති බව අම්පාර ගොවිජන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර කොමසාරිස් චාමිනී සෝමදාස මහත්මිය පැවසුවේ දැඩි පරිසර විනාශයක් සිදු කරන අදාළ ව්‍යාපෘතිය නතර කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි. අම්පාර දිව්‍යාගල ප්‍රදේශ රැසක වසර 3ක සිට කුඹුරුවල සිදු කරගෙන යන වැලි කැපීමේ ව්‍යාපෘතියක් නතර කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. එහිදී ඔවුන් පැවසුවේ ගල් ඔය පිටාර ගැලීමෙන් කුඹුරුවල පිරෙන වැලි ඉවත් කර දීමට අදාළ ව්‍යාපෘතියේ හිමිකරු කටයුතු කරන නිසා එම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසයි. නමුත් දිව්‍යාගල ප්‍රදේශ රැසක කුඹුරුවල අදාළ ව්‍යාපෘති හිමිකරු විසින් පරිසර නීති හා ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් වැලි කැපීම සිදු කර ඇති බව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවසනවා. මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂා කරලා බැලුවා ලැබුණු තොරතුරු අනුව කුඹුරු ඉඩමකින් පස්සෝ වැලි ඉවත් කරනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ගොවිජන සංවර්ධන පනත අනුව නීත්‍යානුකූල අනුමැතියක් ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්ගේ ලබා ගත යුතුයි. මේ කියන කුඹුරයායේ පස් වැලි ඉවත් කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියක් ලබාගෙන නැහැ. මේ ආයේ වැලි සේදීම සඳහා යන්ත්‍රාගාරයක් ස්ථාපිත කරලා තියෙනවා. නමුත් මේ දක්වා ඒ සඳහා විධිමත් අනුමැතියක් ලබා දීමක් සිදු කරලා නැහැ. අපි මේ වෙන විට දමන පොලිසිය
පැමිණිල්ලක් කරලා මෙම කාර්ය නැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ අතර ආරච්චි කටුව විජය කටුපත බැවේ රොන්මඩ ඉවත් කරන මුවාවෙන් පස් සහිත වැලි කපා ඉවත් කිරීමේ ජාවාරමක් සිදු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. විශාල පරිසර පද්ධතියට හානියක් වෙලා තියෙනවා. ඊළඟට ඒ පිළිබඳව කිසිම නිලධාරියෙක් මේ වෙනකන් ඒ පිළිබඳව අවධානය යොමු කරලා නැති බව තමයි පේන්නේ. මෙම වැලිකපීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විසින් පෙත්සමකට අත්සන් තැබීමද සිදු කළා. අවුරුදු 40 ගණනක් අපි ජීවත් වෙච්ච ගමේ ඔහොම සංවර්ධනයක් අවශ්‍ය වෙලා තියෙන බවක් අපි දැක්කේ නැහැ. මේ හදිස්සියේ මේ කරන සංවර්ධනය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. වැටවල් අයින් කප පස් කඳු කොට ගහගෙන කරන්නේ ජාවාරමක් කියලා පැහැදිලි වෙන්නේ. Live at 12. 2016 වසරේ මාර්තු මාස 31 වෙනිදා බැදුම්කර කොන්දේසිවලදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. තව දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ආනයනය තහනම් කර ඇති කෝටි 2.5කට ආසන්න වටිනාකම්කින් යුත් භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 7ක් රේගු භාරයට ගෙන තිබෙනවා. මෙම භාණ්ඩ ආනයනය කළ පුද්ගලයන් 7 දෙනෙකු ශ්‍රී ලංකා රේගු විසින් හඳුනාගෙන තිබෙන අතර එම පුද්ගලයන්ට නීති මගින් කටයුතු කරන බවයි ශ්‍රී ලංකා රේගු පැවසුවේ. දියතලාව නගරයේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල් සහ නාමපුවරු ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා. එම අවස්ථාවේදී වෙළඳසැල් හිමියන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. විදුලි බිල්පත් නොගෙවූ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධි කිරීමට ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට ඔවුන්ගේ නවාතැන්වලට ගොස් පහර දුන් ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසකට විරෝධය පා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකීන් මහියංගන නගරයේ කළුකුඩි ඔසවා නිහඬ විරෝධතාවයකට එක් වුණා. පහර දීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් සිව් දෙනෙකු මහියංගන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලය ඇතුළු දැනට වසා දමා තිබෙන දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වහාම යලි විවෘත කරන ලෙස රජයට බල කෙරෙන උද්ඝෝෂණයක් මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී පැවැත්වුණා. නුවරඑළිය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තර ගින්නෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව රක්ෂිතය තුළ ගිනිපටි සකස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී FM ශ්‍රාවකීන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අදියරක් මීගමුව අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා. විලාසිතා ලොව ප්‍රමුඛතම ආයතනයක් වන රිච්ලූක් විලාසිතා මන්දිරයේ නවතම ශාඛාවක් පසුගියදා කොට්ටාව හයිලෙවල් පාරේ අංක 1128න් පහදරන ස්ථානයේදී විවෘත කෙරුණා. ක්‍රිකට් ලෝක කුසලාන දිනා වසර 25ක් පිරීම නිමිත්තෙන් කොළඹ ශංග්‍රීලා හෝටලයේදී පැවැත්වෙන එම සුවිශේෂී උත්සවයේ දසුන් සජීවීව අද පස්වරු 6 සිට ස්වර්ණවාහිනිය ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ක්‍රිකට් ලෝලි ඔබට අපි ආරාධනා කරනවා ස්වර්ණවාහිනිය සමග අද සවස් 6 සිට රැඳෙන්න කියලා. ඒ සමගින් live at 12 අදට අවසන්. සුබ දවසක්. සුබ දවසක්.